හරි පුතේ. අපි සාකච්ඡා කරන්නේ අද 14 වෙනි ඒකකය. 14 වෙනි ඒකකයට අදාළව අපි වර්ගීකරණය කරලා පාස් පේපර් ටික කතා කරනවා. මේ පාස් පේපර් වලින් අපි මුලින්ම තෝරගත්තේ 1900. අපි 1982 ඉඳලා කලින් දවසේ MCQ කතා කරා පුතේ. හැබැයි අපිට මුලින්ම හම්බ වෙන්නේ 1989 O level ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්නයක් තමයි පුතේ මුලින්ම හම්බුනේ. ඒකේ අහලා තියෙනවා මම මේක එකපාරක් සාකච්ඡා කරා. ඒක නිසා අපෝ ඉක්මනින් යනවා. ශාකවල පරිණත ඵල හෝ බීජ මව් ශාකයෙන් ඈතට විසිරුවා හැරීමට උපයෝගී කරගන්නා කාරක දෙකක් නම් කරගන්න. මව් ශාකයෙන් ඈතට ව්‍යාප්ත වෙන්න උපයෝගී කරගන්න කාරක දෙකක් නම් කරන්න. අපිට කියනවා සාමාන්‍යයෙන් මම කිව්වා මෙන්න පළ එකේ කාරක ප්‍රධානම හතරක් තියෙනවා පුතේ. අපි දන්නවා ජලය, සුළඟ, ඒ වගේම සතුන්, ඒ වගේම ස්ෆෝටනය. මෙන්න මේ ආකාර හතරෙන් ඔයාලට කැමති ඕනෑම දෙකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි B කොටස අහනවා අපි ලියපු දෙක. මම හතරම ලිව්වා. ඔයාලා මොන දෙකක් ලිව්වද කියන එක මම දන්නේ නැති නිසා හතරම මම පැහැදිලි කරනවා. ඊට පස්සේ මෙන්න මේ හතරෙන් අපෙන් අහනවා මෙහෙම. ඔබ සඳහන් කළ එක් කාරකය මගින් ඵල හෝ බීජ ව්‍යාප්ත කිරීමට දක්වන අනුවර්තන එක බැරි. ජලයෙන් ව්‍යාප්ත වෙන්න නම් පුතේ ජලයෙන් ව්‍යාප්ත වෙන්න නම් සාමාන්‍යයෙන් බරින් අඩු තන්තුමය ස්වභාවයක්. ඔයාලට බලන්න පුළුවන් පොල් ලෙල්ලක් ඇතුලේ එහෙම තියෙන ස්වභාවය තන්තුත් එක්ක. අන්න ඊට පස්සේ අර ස්පොන්ජ් එකක් වගේ තියෙනවා නෙළුම් වල බීජ ව්‍යාප්ත වෙනකොට ඵලයේ. ඒතර අන්න ඒ වගේ මොනවද? තන්තුමය තත්ත්වයක් සැහැල්ලු වීමක් වගේ දෙයක් තිබුණොත් ජලයෙන් ව්‍යාප්ත වෙන්න හරි ලේසි. සුළඟෙන් ව්‍යාප්ත වෙන්න නම් දෙවැනි එක සුළඟෙන් ව්‍යාප්ත වෙන්න නම් පුතේ එක්ක තටු වැනි ව්‍යුහ තියෙන්න ඕන. එයාලට අපි දන්නවා හොර ශාකවල එහෙම පියාපත් වැනි ව්‍යුහ මේ විදිහට තිබුණානේ. ඒ වගේ තියෙන්න පුළුවන්. හොර ශාකයෙන් ගත්තොත් ඔය වගේ පියාපත් වැනි ව්‍යුහ තිබුණා. ඒ වගේම පුතේ සාමාන්‍යයෙන් වරා බීජවල ඔයාලා දැකලා ඇති. වරා බීජවල මෙන්න මේ වගේ කෙඳිති තියෙනවා. එතකොට ඒකෙන් සුළඟේ පාවෙලා යනවා. ඔන්න ඔය විදියට විවිධ කාරක මගින් ප්‍රචාරණය ඒවට විශේෂ අනුවද පියාපත් වැනි ව්‍යුහ සියුම් කෙඳිති තියෙනවා සැහැල්ලුයි ඒ වගේ දේවල් සුළඟෙන් ව්‍යාප්ත වීමේ අනුවද. සතුන් පලහා බීජ ගහක බීජ ටිකක් තියෙනවා කියලා අනේ පව් ඔය බීජ ටික එතනම ගහ යට වැටුනොත් අනේ ඒව පැලවෙන්නේ නැහැ. ඒවට මව් ශාකයත් එක්ක තරඟ කරන්න ඕන. හරි ගැටලු ගොඩක් එනවා කියලා. ඒකට පව් කියලා සතුන් මේවා වෙන තැනකට ගෙනිහින් දාන්න නැහැ පුතේ. සතුන්ට මේකට මොකක් හරි අවශ්‍යතාවයට ඒ කියන්නේ මේ ශාකයේ තියෙන අවශ්‍යතාවය ඉටු කරන්න සතුන් කැමැත්තෙන් මේක කරන්නේ නැහැ. එයාලට මොකක් හරි එයාලගේ අවශ්‍යතාවය සපුර ගන්න ගිහිල්ලා තමයි මේ දේ කරන්නේ. මොනවද ඒ අවශ්‍යතාව? සමහර අය පුතේ මාංශල කොටස් තියෙනවා. සතුන්ට ආහාරයට ගන්න මාංශල කොටස තියෙනවා. මාංශල කොටස ආහාරයට අරගෙන බීජය දැම්මත් එතන පැලවෙනවා. එහෙම නැත්නම් පුතේ සතුන් රවටන සුළු හැඩ තියෙන්න ඕන. සතෙකුට පේනවා පුතේ කෘමියෙක් වගේ. පොලිද එහෙම බීජ ගත්තොත් කෘමියෙක් වගේ පේන්න පුළුවන්. කෘමියෙක් වගේ පේනවා පක්ෂියෙක් විසින් අල්ලගෙන අරගෙන යනවා ටික දුරක් යනකොට රැවටුණා. දාන්නේ නැතුව රැවටිලා ආයා. අන්න රවටන සුළු හැඩයක් තිබුණා. එතකොට එක තැනකට ඇරලා ගියා. තුන්වෙනි අවස්ථාව මොකද පුතේ? එහෙම නැත්නම් කටු වැනි ව්‍යුහ නැත්නම් බූ වගේ තියෙන ඒවා. ඔයාලා දැකලා දෙනවා කරාල ලැබ ඊට පස්සේ නාගදරන ඇපල් වගේ බීජ පුතේ සතුන්ගේ බලෙන් එල්ලෙලා යනවා. අන්න ඒ වගේ ගත්‍ය සතුන් මගින් ව්‍යාප්ත වීමට. ස්ෆෝටන යාන්ත්‍රණය පුතේ අපි විශේෂයෙන් කතා කරන්නේ නැහැ. හැබැයි ස්ෆෝටනයෙන් ව්‍යාප්ත වීමට පුතේ මොනවද? පිපිරෙනකොට බීජ ව්‍යාප්ත වෙන්න තමයි ස්ෆෝටනය තියෙන්නේ. ඒතර වියලි තත්ත්වය යටතේදී පුතේ ජලය වැටුණොත් මොනවද පුපුරාය හැකි වෙන පරිදි හැදිච්ච පලාවරණයන්. එතකොට පලාවරණය තුල බීජ ටික පලාවරණය ගැලවෙනවත් සමග විසි වෙන්න පුළුවන් ආකාරයට සකස් වීම ආදිය
දකින්න පුළුවන්. මේ ටික අපි විශේෂයෙන් කතා කරන්නේ නැති දේවල් පුතේ. විශේෂයෙන් කතා කරන්නේ නැහැ. තුන්වෙනි ප්‍රශ්නය අහනත් තිබුණා. මෙන්න වනාන්තරයක ගසක් මගින් නිපදවන සියලුම බීජ හෝ ඵල එම ගස යට පතිත වී සියල්ලම ප්‍රරෝහණය වුවත් එම බීජ ඵල සියල්ලම පරිණත තත්ත්වයටපත් වෙන්නේ නැහැ. ඔක්කොම පරිණත වෙන්නේ නැහැ. එක තැනක. ඔක දකින්න පුළුවන් පුතේ සමහර වෙලාවට ඔය ගෙවල් වල කොස් ගෙඩියක් එහෙම වැටලා තියෙනවා. ඉදිච්ච කොස් ගෙඩියක්. වැල හෝ වරක. වැටලා තියෙන අනිකුත් කොටස් ටික පුතේ දි รา පත් වෙලා ගිහිල්ලා අතන අර බීජ වලින් ගොඩාක් පැල ඇවිල්ලා කොස් පැල ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ ඔක්කොම පුතේ තිබුණට අවසානය දක්වාම ඔක්කොම නැත්තම් සාර්ථක විශාල ජීවියෙක් වෙන්න ඔක්කොම ගස් ටික එතන හැදෙන්නේ නැහැ. ඒකට හේතුව පුතේ ඒ කට්ටිය මව් ශාකයත් සමගත් ඉතුරු ශාක සමගත් ලොකු තරගයක යෙදෙනවා. මව් ශාකය සමගත් එතනින් ඉතුරු ශාක සඳහා විවිධ සාධක මත පෝෂක ආලෝකය ආදියට තරඟ කරනවා. ඒක පළවෙනි එක පුතේ තරඟය ගන්න පුළුවන්. ඒ තරඟය ඒ වගේම පුතේ එක තැන ගොඩක් කට්ටිය ඉන්නකොට අවශ්‍ය සාධක සීමා සහිතයි. ප්‍රමාණවත්ව ලැබෙන්නේ නැහැ. දෙවෙනි එක අවශ්‍ය සාධක ප්‍රමාණවත්ව ලැබෙන්නේ නැහැ. ඒ වගේම තව එකක් තියෙනවා පුතේ. තව එකක් තියෙනවා මොකද්ද? මෙතන ඉන්න අය ඇතැම් අයට ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඇතැම් අයට ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ලෙඩ රෝග ඇති වුණු ගම මිය යනවා. තව අපිට එක්කෙනෙක් කිව්වා පලිබෝධ හානිය. ඔව් පලිබෝධ කියුන්ගේ හානිය ඇවිල්ලා මේ ශාක වලට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. තව ප්‍රශ්නයක් අහලා දුන්නා පුතේ කොට්ටම්බ ජලයයි සුළඟයි ජලයයි සතුන් විතර දෙකෙන්ම ගන්න පුළුවන්. ඒකේ වටේ දෙන මාංශල කොටස කාලා පුතේ වවුලන් විසින් තැන තැන ගෙලින් දානවා. ඒ වගේම අපි ඒක ජලය මගින් ප්‍රචාරණය වෙනවා කියලා ගන්නවා. ඒ දෙකටම ඒක ගන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ අපි ඔන්න 1989 ප්‍රශ්නය කතා කරා. ඊළඟට අපි යනවා පුතේ 1993 සාමාන්‍ය පෙළ ප්‍රශ්නය. 1993 සාමාන්‍ය පෙළ ප්‍රශ්නය. ඔව් ඊට පස්සේ අපිට දීපු ප්‍රශ්නය අපි බලමු. රූපයේ දැක්වෙන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ සටහනක් කියලා ඉන්නවා. අපි දල සටහනක් පොඩ්ඩක් දාගමු මේකේ. අපි දල සටහනක් දාගනිමු මේකේ. අපිට දීලා තියෙනවා බිම්බකෝෂ. අපිට දීපු කොටස් ඔක්කොම හරි මොන ටික අපිට දීලා තියෙනවා අපිට මෙහෙම දීලා තියෙනවා තව මේකේ විද්‍ය පොඩ්ඩක් ගන්නකම් ස්වරූපයක් දක්වලා තියෙනවා මොන ඔය ටික දීලා පුතේ අපෙන් අහනවා ඊට පස්සේ වෙන්න මම මේක නම් කරන්න. මේ දෙපැත්තෙන් පුතේ x කියලා ලකුණු කරලා තියෙනවා. x කියලා ලකුණු කරලා තියෙනවා. හරි. ඊට පස්සේ මේ හරියෙන් b ලකුණු කරලා තියෙනවා. දෙකේම b. ඒ වගේම පුතේ මෙතන c කියලා ලකුණු කරලා තියෙනවා. ඒ වගේම මේ දෙක ඒ විදිහට ලකුණු කරලා තියෙනවා. අපෙන් අහනවා මෙහෙම. ප්‍රශ්නය මෙන්න රූප සරහන දීලා තියෙනවා ප්‍රශ්නය අහනවා මෙහෙම. මෙම රූපයේ දැක්වෙන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ සටහනකි. රූපයේ දැක්වෙන A B C කොටස් නම් කරන්න. බලන්න. මෙන්න පුතේ A. A කියන්නේ මොකද දිගටි ඕවලාකාර හැඩයක් ගනික එකක් අපිට ඒකින් ඉඳලා ඒ විදිහට අපි ගන්නවා පුතේ ඩිම්බ කෝෂයෙන් නිකුත් කරපු ඩිම්බයක් මෙන්න මෙතන දෙනවා පුතේ කඩරැලි වලින් අරගෙන මෙන්න මේ B කියන නැත්නම් පැලෝපීය නාලය ඔස්සේ ගර්භාෂය දක්වා ගෙනියනවා. ඒතකොට එහෙනම් B කියලා කියන්නේ පැලෝපීය නාලය. B කියනවා පුතේ පැලෝපීය
නාලය. B කියලා කියන්නේ පැලෝපීය නාලය. ඒ වගේම පුතේ C. මේකෙදි ඔයාලට කෙලින්ම ඍජුවම ගහලා තියෙන්නේ මේ ඝන වෙච්ච තැනට හින්දා මේකේ බිත්තියට ගහලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒක නිසා අපි C ගන්න පුළුවන් ගර්භාෂ බිත්තිය. ගර්භාෂ බිත්තිය. ඔන්න ABC කොටස් නම් කරා. හරි. අපෙන් අහනවා යම් අවශ්‍යතාවයක් සඳහා කරනු ලබන සැත්කමකදී B ඉන්ද්‍රිය X ස්ථානවලදී කපනු ලැබේ. මෙන්න මෙතනිනුයි කපලා දානවලු පුතේ. මෙන්න මේ පැලෝපීය නාලය කියන එක මෙන්න මේ ස්ථාන දෙකෙන් කපලා දැම්මා. අපෙන් අහනවා එම සැත්කමින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? සැත්කමින් බලාපොරොත්තු වෙන්නේ පුතේ මෙන්න ඩිම්බ කෝෂයේ නිපද වෙච්ච ඩිම්බය මොනවද? ගර්භාෂය දක්වා පැමිණීම වැළැක්වීම. ඒකේ ප්‍රධානම පරමාර්ථය වෙන්නේ ඩිම්බ කෝෂයේ නිපද වෙච්ච ඩිම්බය, ඩිම්බ කෝෂය තුළ නිපද වෙච්ච ඩිම්බය මෙහෙම වෙලා ගර්භාෂය තුළට ප්‍රවිෂ්ඨ වීම වැළකීම. ගර්භාෂය තුළට ප්‍රවිෂ්ඨ වීම වැළකීම. ඊට කලින් පුතේ අහලා තියෙනවා මේ කොටස් වල ප්‍රධාන කාර්යනොත් අහලා තියෙනවා. හරි මේකත් මම ඊළඟ කොටසට මෙන්න පළවෙනි කොටසට පිළිතුර ඒකේ අයන්න කියන කොටසට පිළිතුර මේ කතා කරේ. ඊළඟට ආයන්න කියලා අහලා තියෙනවා. මේ කොටස් වල ප්‍රධාන කාර්යයන්. ඩිම්බ කෝෂයෙන් ඩිම්බ නිපදවනවා පුතේ. පැලෝපීය නාලය තුල තමයි ඩිම්බය සංසේචනය වෙන්නේ. ගර්භාෂ බිත්තිය තුල තමයි අධිරෝපණය වෙන්නේ. මොනවාද? කලලය ආරක්ෂා වෙන්නේ නැත්නම් අධිරෝපණය වෙන්නේ ඇවිල්ලා තැන්පත් වෙන්නේ ගර්භාෂ බිත්තිය. එහෙනම් ඩිම්බ කෝෂයේ ඩිම්බ නිෂ්පාදනය කිරීම පැලෝපීය නාලයේ මොනවද? සංසේචනය ගර්භාෂ බිත්තිය කලලය ආරක්ෂා කිරීම කියන එකත් ගන්න පුළුවන්. අධිරෝපණය වීම කියන එකත් ගන්න පුළුවන්. ඒ දෙකම ගන්න පුළුවන් පුතේ. මෙතනින් ඊළඟ එකේ අපිට අහලා තියෙනවා මෙන්න X ස්ථානවල එම සැත්කමින් බලාපොරොත්තු වන්නේ මොකද්ද? ඔව් සාට හරි දී ගන්න පුළුවන්. කපලා මෙන්න මේ කෑල්ල අයින් කරලා දාන්න තමයි හදන්නේ. කපලා මෙන්න මේ කෑල්ල අයින් කරලා දාන්න තමයි හදන්නේ. එහෙම හිතෙන්නත් පුළුවන්. හැබැයි පුතේ මෙතනින් මොනවද? මෙතනින් වෙන්නේ මෙතන නිෂ්පාදනය වෙන ඩිම්බය ගර්භාෂයට එන එක වැළැක්වීම තමයි බලාපොරොත්තුව. එහෙම වළක්වනවා කියලා කියන්නේ මොනවද? අලුත් ජීවියෙක් ඇති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් උපත් පාලනයක් තමයි මේ ක්‍රියාවලියෙන් සිද්ධ වෙන්නේ. උපත් පාලනය. සාමාන්‍ය පුතේ මේකේ ඇතුලේ කඩ රැලි තියෙනවා. ඒව හරහා තමයි ඩිම්බය දිශානත කරවන්නේ. මේක පැන්සලක් විතර ව්‍යුහයක්. කපන්නේ හොඳට ටිකක් තද කරලා අතින් තද කරලා තිබුණා. යම් තාක් දුරකට මේ උපත් පාලනයක් නැත්නම් මන්දභාවයකටපත් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. මේකේ සැත්කමක් වෙලාදී මේ ටික හොඳට තද කරලා තිබුණත් මේ කටරැලි වලට හානි වෙලා එතනින් හාට ඉන්නේ නැති වෙන තත්ත්වයක් යම් තාක් දුරකට ඇති වෙන්න පුළුවන්. මේක පිළිබඳව තමයි ආందోලනාත්මක ප්‍රකාශයක් කියන කාන්තාවන් මන්දභාවයටපත් කිරීම සම්බන්ධයෙන් ලංකාවේ ආందోලනාත්මක කතාවක් ගියා. සැත්කම් වලදී මේ වණ්ඩු වලින් අල්ලලා තද කරලා මන්දභාවයටපත් කරා කියලා. අන්න ඒ වගේ තොන්න ඔය සංසිද්ධිය නිකම්ම මොකද අඬුවකින් තද කරලා වෙන්න පුළුවන් නිසා. හරි. ඊළඟට අපෙන් අහනවා පුතේ ඊළඟ ප්‍රශ්නය. සැත්කමෙන් පසු නිපද වෙන ඩිම්බ වලට මොකද්ද වෙන්නේ? එන්න විදියක් නැහැ. යන්න තැනක් නැහැ. සරණාගතයෝ වගේ. මෙතනින් හැදෙනෝ දෙනෝ ගන්න කෙනෙක් නැහැ. එහෙනම් ශරීරයට උරාගණේ කියන එක තමයි ගන්න වෙන්නේ පුතේ. හරි. ශරීරයේ උරාගණේ කියන එක. හරි. ඊළඟට තියෙනවා මම මේ ශරීරයට උරාගණේ කියන එක අපිට කියන්න පුළුවන්. පිරිමි ප්‍රජනක පද්ධතියේ ශුක්‍රාණු නිපදවන ව්‍යුහයක්. පුරුෂ ප්‍රජනක පද්ධතියේ ශුක්‍රාණු නිපදවන ව්‍යුහයක් తాවකාලිකව ගබඩා කරන ව්‍යුහයක් නම් කරන්න. උෂණ තුල තමයි පුතේ ශුක්‍රාණු ජනනය සිද්ධ වෙන්නේ. ජනන ක්‍රියාවලිය
නැවත පැහැදිලි කිරීමක් මම මෙතෙන්දි කරන්නේ නැහැ. ශුක්‍රාණු නිෂ්පාදනය වෙන්නේ උෂණ තුල. ඒ උෂණ තුල නිපද වෙච්ච ශුක්‍රාණු ඇවිල්ලා తాවකාලිකව අපි උෂණයේ ගබඩා වෙනවා. එහෙනම් පළවෙනි ප්‍රශ්නය අහලා තියෙනවා ශුක්‍රාණු නිපද වෙන්නේ උෂණය තුල. ඒ වගේම අපෙන් අහනවා తాවකාලිකව ගබඩා වන ව්‍යුහය తాවකාලිකව ගබඩා වෙන ව්‍යුහය විදිහට අපිට ගන්න පුළුවන් පුතේ මොකද්ද? අපි උෂණය කියන එක. ඔන්න මේ ප්‍රශ්නේ මුලින් ඉඳලා ආපු එකපාරක් කියනවා. A B C කොටස් නම් කරා. A ඩිම්බ කෝෂය, B පැලෝපිය නාලය, C ගර්භාෂ බිත්තිය. ඒවායේ කාර්යයන් අහන්න තියෙන්නේ. ඒවායේ කාර්යයන් ඩිම්බ කෝෂයේ ඩිම්බ නිපදවීම, පැලෝපිය නාලයේ සංසේචනය, ගර්භාෂයේ කලලය ආරක්ෂා කිරීම. හෝ මෙතන අධිරෝපණය වෙන්නේ මෙතන තුල තමයි පුතේ. මේ දෙකෙන් එකක්. ඊට පස්සේ තුන්වෙනි ඊළඟ කොටසේ අහලා තිබුණා X ස්ථාන වලින් කැපුවොත් බලාපොරොත්තු වෙන්නේ මොකද? උපත් පාලනය කිරීම. ඒතර උපතක් සිද්ධ වෙන්නේ නැහැ. උපත් පාලනයක් තමයි X ස්ථානයෙන් කැපුවම සිද්ධ වෙන්නේ. ඒ වගේම ඊළඟට අහලා තිබුණා මොකද? මේ සත්කමින් පස්සේ නිපද වෙන ඩිම්බ ටිකට වෙන්නේ මොකද? ඒක ශරීරයට පුරා ගන්නවා පුතේ. ඒක ශරීරයට පුරා ගන්නවා. ඒ වගේම පුතේ එතනින් පස්සේ පුරුෂ ප්‍රජනක පද්ධතිය ගත්තම පුරුෂ ප්‍රජනක පද්ධතියේ ශුක්‍රාණු නිෂ්පාදනය සඳහා උෂණය දායක වුණා. සාමාන්‍ය ශුක්‍රාණු ජනන ක්‍රියාවලිය දේහ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක සිද්ධ වෙන්න ඕන නිසා දේහයෙන් බාහිරව උෂණ කෝෂ කියන සම්මල්ලක් තුළ උෂණ පවතිනවා පුතේ. ඒ ටික අපි ආපහු ප්‍රශ්නයක් ඒ ටිකෙන් ආවොත් සාකච්ඡා කරමු. එහෙනම් අපි ඔන්න ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරා. රචනා ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරා. පළවෙනි එක පොතේ පළහා බීජ ව්‍යාප්තිය, දෙවෙනි එක සාකච්ඡා කරා ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය. තුන්වෙනි එක යනවා 1998 ප්‍රශ්නය. 1998 ඔලෙවල් ප්‍රශ්නය. මේකේ තියෙනවා මෙහෙම. සියලුම ජීවීන් මරණයට පත්වේ. ජීවයේ අඛණ්ඩතාවය සඳහා ජීවීන්ගේ ප්‍රජනනය ඉතා වැදගත් වේ. ශාකවල දක්නට ලැබෙන ප්‍රධාන ප්‍රජනන ක්‍රම දෙක සඳහන් කරන්න. ශාකවල දක්නට ලැබෙන ප්‍රධාන ප්‍රජනන ක්‍රම දෙක තමයි මේකෙදී අහන්නේ. ඔන්න පළවෙනි කොටසෙන් අහනවා. ඒක පුතේ ආකාර දෙකයි. එකක් ශාකවල සිදු වෙනවා ලිංගික ප්‍රජනනය. ඒ වගේම පුතේ ශාකවල තිබෙනවා තවත් ප්‍රජනනයක්. ඒකට කියනවා අලිංගික ප්‍රජනනය. ඒතර ප්‍රජනනයේ ප්‍රධාන ආකාර දෙකයි ලිංගික සහ අලිංගික විදියට. ලිංගික ප්‍රජනනය අලිංගික ප්‍රජනනය තමයි පුතේ ශාකවල වෙන්නේ. ශාකවල සිදුවන අලිංගික ප්‍රජනනයට පුතේ තවත් නමක් කියන්න පුළුවන්. මේක සිද්ධ වෙන්නේ වර්ධක කොටස් මගින්. ඒක නිසා ඒකට කියනවා පුතේ වර්ධක ප්‍රචාරණයක් කියලා. ඒ නිසා ඒකට කියනවා වර්ධක ප්‍රචාරණයක් කියලා. හරි පුතේ අපි ඔන්න පළවෙනි කොටස් දෙක සාකච්ඡා කරා. කොටස කතා කරා. දෙවෙනි එක අහනවා එක් එක් ක්‍රමයේ වාසිය බැගින් සඳහන් කරන්න. මෙන්න ලිංගික ප්‍රජනනයේ වාසිය තමයි පුතේ නව ප්‍රභේද හට ගැනීම. නව ප්‍රභේද හට ගන්න නිසා පරිණාමයට දායක වෙනවා. එහෙනම් මේ ලිංගික ප්‍රජනනයේ වාසිය තමයි ඔන්න දෙවෙනි කොටසට ගත්තම ලිංගික ප්‍රජනනය තමයි මොකද? නව ප්‍රභේද හට ගැනීම. ඒක තමයි පුතේ මේකේ වාසිදායක తত্ত্বය. නව ප්‍රභේද හට ගැනීම. ඒක තමයි මේකේ තියෙන වාසිදායක తত্ত্বය. ඒක තමයි මේකේ තියෙන වාසිදායක తত্ত্বය. ඊළඟකේදී පුතේ නව ප්‍රභේද හට ගැනීම තමයි එකකින් පරිණාමයට දායක වෙනවා. ඒ වගේම වර්ධක ප්‍රචාරණයේ
නැත්නම් මේ අලිංගික ප්‍රජනනයේ වාසිය තමයි මොකද්ද? මව් ශාකයට සමාන ශාක ලබාගත හැකි වීම. මව් ශාකයට සමාන ශාක ලබා ගන්න පුළුවන්. මව් ශාකයට සමාන ශාක ලබාගත හැකි වීම පුතේ ඒකේ ප්‍රධානම ලක්ෂණය විදිහට අපි ගන්නවා. එතකොට ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය ගත්තම මොනවද? ඒවයි මව් ශාකයට සමාන ශාක ලබා ගන්න තමයි මේකේ ප්‍රධානම වාසිය. නව ප්‍රභේද හට ගැනීම තමයි. මේ ලිංගික ප්‍රජනනයේ වාසිය වෙන්නේ. එතනින් පස්සේ අපෙන් අහනවා සපුෂ්ප ශාකයක ප්‍රජනනය සඳහා සැකසී ඇති ව්‍යුහයක පොදු රූප සටහනක් මෙහි දැක්වේ. මේකේ A B C D හා D E හා F යන කොටස් අනුපිළිවෙලින් නම් කරන්න කියලා තියෙනවා. හරි. එහෙනම් පුතේ මම මේ ටික මෙතනින් ඉවත් කරනවා. දැන් පළවෙනි කොටස් ටික හරියින්ද? හරි. පොඩ්ඩක් ඉන්න. හරි. ඊළඟ අපෙන් අහනවා මෙහෙම මෙන්න. අපිට දීලා තියෙනවා පොතේ පුෂ්පයක්. අන්තල සටහනක් අල්ලගෙන අඳින්න. මේ විදියට දීලා තියෙනවා. හරි ඉහළටම අරගෙන තියෙනවා. සාමාන්‍ය මේ කොටසට වඩා ඉහළින් තියෙන විදිහට තමයි මේ හතරම දාලා තියෙන්නේ. ඊට පස්සේ ඔන්න මේ පුෂ්පයක් විදියට දැක්වුවා. හරිනේ. ඔන්න කොටස් ටික අපිට මෙහෙම දීලා මම කොටස් ටික නම් කරනවා පුතේ. නම් කරනකොටම කියන්න පුළුවන්. ඉස්සෙල්ලම මෙන්න මෙතෙන්ට ඉරක් ගහලා තියෙනවා පුතේ A කියලා. එතකොට හරියටම ගත්තොත් පරාග දාණයයි සූත්‍රිකාව කියන මේ සහිත එකක් තමයි මේක සූත්‍රිකාවට වෙනම ගහලා තියෙනවද කියලා. හරි. මෙතන ගහලා තියෙන පුතේ ඒ කොටසට නෙමෙයි. එතනින් පහළට. B එක ගහලා තියෙන එක මත තමයි. B C ගහලා තියෙනවා පුතේ මෙතන ඉහළටම. C D කොටස මේ හරියට ගහලා තියෙනවා. D E මෙන්න මේ කොටසට ගහලා තියෙනවා. F තියෙනවා පුතේ මෙන්න මේ කොටසට. එහෙනම් බලා ගන්න මම A B C D F කොටස් ටික දැන් ලකුණු කරගෙන යනවා. හරි. සපුෂ්ප ශාකයක ප්‍රජනනය සඳහා සැකසී ඇති ව්‍යුහයක පොදු රූප සටහන දැක්වේ. මේකේ තියෙන පුතේ A B C D F කොටස් නම් කරන්න. A බලන්න මේක තමයි සූත්‍රිකාවට ගහලා තියෙන්නේ. අපිට එහෙනම් A කියන එක සාමාන්‍යයෙන් ගන්න පුළුවන් සූත්‍රිකාව කියලා. ඒ සූත්‍රිකාව. ඊළඟට පුතේ මේ ඉහළම කොටස නැත්නම් පරාග දාණිය තමයි B වලින් සංකේතවත් කරලා තියෙන්නේ. පරාග දාණිය. එතකොට මෙන්න මේ කොටස් දෙකේ එකතුව තමයි පුෂ්පයක තියෙන පුරුෂ කොටස. පුරුෂ කොටස විදියට පුං ප්‍රජනක පද්ධතිය උමාංගය විදිහට හඳුන්වන්නේ. C කියලා තියෙනවා පුතේ කලංකය. කලංකය මම ඒකටම දාලා ටික ගන්නම් පුතේ. ඊට පස්සේ E. ඒකේ තියෙන මේ කීලය කියන කොටස. කීලය. ඒක ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ ඊට පහලින් තියෙන ඩිම්බ කෝෂයට. ඩිම්බ කෝෂයට තමයි මේක සම්බන්ධ වෙන්නේ. ඒ වගේම පුතේ මේ D කියලා කියනවා දල පත්‍ර. D කියලා කියනවා දල පත්‍ර. ඔන්න කොටස් ටික තමයි අපිට දීලා තිබුණේ. අපි වෙන ලකුණු කරා. අපි ලකුණු කරා. හරි. අපෙන් අහනවා B සහ D කොටස් වලින් ඉටුවන කෘත්‍ය බැගින් සඳහන් කරන්න. B මම ඔන්න ඔක්කොගෙම කියාගෙන යන්නම්කෝ. සාමාන්‍ය පරාගදානිය සහ සූත්‍රිකාව කියන කොටස් දෙක තමයි පුතේ පුෂ්පයක පුරුෂ කොටස. ඒතකොට සූත්‍රිකාව මේකට සම්බන්ධ වෙච්ච කොටස. මෙන්න මේ පරාගදානිය තියෙන්නේ B කියන ව්‍යුහයෙන් පුතේ පරාග නිපද වීම කියන එක තමයි අපිට පළවෙනි B වල කෘත්‍ය විදියට ගන්න වෙන්නේ.
මොකද්ද? පරාග කණිකා නිපදවීම නැත්නම් විපරාග නිපදවීම. මෙන්න පරාග නිපදවීම කියන කෘත්‍යය තමයි යාගෙන් ගන්න වෙන්නේ පුතේ. පරාග නිපදවීම කියන කෘත්‍යය. ඒ වගේම අපෙන් අහනවා. දැන් බලන්න C. කලංකය මත තමයි පුතේ ඇවිල්ලා මේ පරාග තැන්පත් වෙන්නේ. ඊට පස්සේ කීලය තුලින් වර්ධනය වෙලා ඩිම්බ කෝෂයේ තියෙන ඩිම්බ හා සංසේචනය වෙනවා. මේ සඳහා ක්‍රොමීන් ආකර්ෂණය කරගන්න D කියන දලපත්‍ර දායක වෙනවා. අපෙන් ඊළඟට අහලා තියෙන්නේ D වල මොනවද? සතුන් ආකර්ෂණය කර ගැනීමට තමයි වර්ණවත් දලපත්‍ර තියෙන්නේ. සතුන් ආකර්ෂණය කර ගැනීම. එහෙනම් ඔන්න අපි මුල් ටික කතා කරා. අපි ඊළඟට යනවා ඉක්මනින් යමු ඊළඟ ටිකට. A සිට F දක්වා ඇති කොටස් වලින් කුමන කොටස පසුව ඵලයක් බවට පත් වේද? මෙන්න. ඒවට කියනකොට පශ්චාත් සංසේචන විපර්යාසයන්. ඒකෙදි අපි තමයි මේ කියන්නේ. සංසේචනයෙන් පස්සේ වෙන්නේ මොනවද? දලපත්‍ර, මණිපත්‍ර, මේ කලංක, කීලය, මේ අරේණු ආදී ඔක්කොම ටික හැලිලා යනවා. ගිහිල්ලා සමහර ඒවා නැතිරුත් වෙනවා. ඒවත් අපි කතා කරමු ඉදිරියේදී ප්‍රශ්නයකදී. මෙන්න මේ ඩිම්බ කෝෂය ඵලය බවටත් ඩිම්බ බීජ බවටත් පත් වෙනවා. අපිට එච්චර අහන්නේ අපෙන් අහන්නේ පුතේ මොකද්ද? අපෙන් අහන්නේ පරාග ගබඩා කිරීම කියන එක ගන්න බෑ පුතේ. මේක පරාග නිපදවීම කියන කෘත්‍යය තමයි ගන්න අපි. ඊට පස්සේ අපෙන් අහනවා ඵලයක් බවට පත් වෙන්නේ කුමන කොටසද? F ඩිම්බ කෝෂය. බලන්න මේ F කියන එකයි ඩිම්බ කෝෂය කියන එකයි දෙකම ලියන්න පුළුවන්. මොකද මේකේ අහලා තියෙන්නේ F ලිව්වොත් වඩාත් නිවැරදි. F අකුර විතරක් ලිව්වොත් හොඳයි. මම කිව්වේ ඩිම්බ කෝෂය කියන එක දිවට ගැටලුවක් නැහැ. හැබැයි F ලියන්න ඕන. හේතුව A සිට F දක්වා ඇති කොටස් වලින් කුමන කොටස පසුව ඵලයක් වань. අපෙන් අහන්නේ A සිට F දක්වා ඇති කොටස් වලින් මොකක්ද කියන එක මිසක් ඒක ඇත්තම නම නෙමෙයිනේ. එහෙනම් අපි F කියන එක විතරයි මෙතෙන්ට පිළිතුරට බලාපොරොත්තු වෙන්නේ අපේ. හරි. උදාහරණයක් බැගින්ගෙන කර දක්වමින් සපරාගණය වැළැක්වීමට අපිට කියනවා පුතේ සපරාගණය වැළැක්වීමට ශාක සතු අනුවර්තන මොනවද කියලා ලියන්න කියලා. හරි. සපරාගණය වැළැක්වීමට සපරාගණය වළක්වලා පරපරාගණය සිද්ධ කරන්න. පුෂ්ප කැමති. මොකද ඒකට හේතු කිහිපයක් තියෙනවා පුතේ. ඒකට හේතු වෙනවා එතකොට පරපරාගණය සිද්ධ වුණාම ලක්ෂණ හුවමාරු වෙලා පරිසරයට වඩාත් උචිත ජීවියෙක් තමයි ඇති වෙන්නේ. අන්න ඒ හේතුව නිසා සපරාගණයට වඩා පරපරාගණයට ජීවීන් කැමතියි. අපි බලමු. අපෙන් අහනවා උදාහරණයක් බැගින් ගෙනහැර දක්වමින් ලියන්න කියලා. පළවෙනි එක මම එකින් එක ලියන්න. ඒක ලිංගික පුෂ්ප හට ගැනීම. ඒක ලිංගික පුෂ්ප හට ගැනීම. හරි. එතකොට අනිවාර්යෙන් පරපරාගණයක් වෙන්න ඕනේ. ඒකින්ද ඒක ලිංගික පුෂ්ප ඇති වෙනවා පුතේ. හරි. අපි හිතුව කුමාංගී නැත්නම් පුරුෂ, ජායාංගී ස්ත්‍රී විදියට පුරුෂ තියෙනවා. උදාහරණ පුෂ්ප ඇති වෙනවා. පොල් ඒ වගේම බඩිරිඟු ආදිය මේකට උදාහරණ විදියට ගන්න පුළුවන්. පොල් බඩිරිඟු ආදිය මේකට උදාහරණ විදියට ගන්න පුළුවන්. මොන පළවෙනි එක. දෙවෙනි එක. අපි ඒකලිංගික පුෂ්ප වලින් පස්සේ දෙවෙනි එකට යනවා පුතේ. සමහර ඒවා තියෙනවා ස්වවන්ද්‍යතාව. ස්වවන්ද්‍යතාව නැත්නම් ස්වවන්දතාව කියලා කියන්න පුළුවන්. මේකෙන් කියන්නේ පුතේ එම පුෂ්පයේම පරාග ඒකේ කලංකයේ මත තැන්පත් වුණාට පස්සේ සරු කියන්නේ ඵලයක් බවට පත් වෙන්න යන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් වැල්දොඩම්. උදාහරණයේ විදිහට අපිට ගන්න පුළුවන් පුතේ ඒකේ වැල්දොඩම් කියන එක. දෙකයි. තුන්වෙනි එක. අපි තුන්වෙනි එකට යමු. තව ඒවා තියෙනවා පුතේ බාහිරාවර්ති රේණු පැවතීම. බාහිරාවර්ති
රේණු පැවතීම. බාහිරාවර්තී රේණුවක් කියලා කියන්නේ පුතේ එළියට. එළියට නැවිලා ගියපු රේණු. එතකොට ඒ රේණු වලට බෑ අර කලංකය මතක තැන්පත් කරවන්න පරාගයක්. එතකොට බාහිරාවර්තී රේණු විදියට අපි ගත්තට පස්සේ පුතේ එක්ක රේණු ඍජුව තියෙනවා කලංකය නැවිලා තියෙන පැත්තට. එහෙම නැත්නම් කලංකය ඍජුව තියෙනවා රේණු නැවිලා තියෙනවා. අන්න ඔය ක්‍රියාවලිය අපිට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පිච්ච වගේ ශාකවල ඕක ගන්න පුළුවන්. අපි හතරවෙනි එක විදියට ගන්නවා පුතේ මොනවද? යෝග බාධකතාව. යෝග බාධකතාව. මේක දක්නට ලැබෙනවා පුතේ ඕකීඩ් වර්ගවල සහ මිනිමල් වල. ඕකීඩ් සහ මිනිමල් ඇතරැන්තස්. ඕකීඩ් සහ මිනිමල් වල දක්නට ලැබෙනවා. අවසාන එක අසම පරිණතිය. එතකොට පුතේ අසම පරිණතිය කියලා කියන්නේ එක්ක ප්‍රථමයෙන් කුමාංගය පරිණත වෙනවා. එහෙම නැත්නම් ප්‍රථමයෙන් ජායාංගය පරිණත වෙනවා. එතකොට එක්ක කියනවා ප්‍රපුං පරිණතිය. එහෙම නැත්නම් ප්‍රජායා පරිණතිය. ප්‍රපුං හෝ ප්‍රජායා විදියට පරිණත ආකාර දෙකක් අපිට ගන්න පුළුවන්. අපිට අසම පරිණතියට බඩයිරිඟු ගන්න පුළුවන්. තව ට්‍රයිඩෙක්ස් ශාක වලටත් ගන්න පුළුවන් පුතේ. ට්‍රයිඩෙක්ස් පිළියෙත් ගන්න පුළුවන්. ට්‍රයිඩෙක්ස් ශාක වලටත් ගන්න පුළුවන්. ඔන්න ඒකට උදාහරණ ටික. හරි. ඊළඟට අපි මෙහෙම අහනවා. ඊළඟ ප්‍රශ්නය අපි මෙහෙම අහනවා පුතේ මෙන්න. ගෙවත්තක වැඩෙන වැල්දොඩම් වැලක මල් හට ගන්නා නමුත් පල හට නොගන්නා බව පෙනෙන්නට තිබුණි. පල හට ගැනීමට ගත යුතු පියවරක් සඳහන් කරන්න. මොනවද? සඳහන් කරන්න. ඒකට පුතේ අපි දැන් කතා කරන්නේ බලන්නකො මෙන්න මෙතන තිබුණ ස්වබන්ධ්‍යතාව. තමන්ගේ පරාග තමන්ගේ පුෂ්පයේ කලංකය මතම තැන්පත් වුණාම ඒකෙන් සරුල් එකක් නැහැ. එහෙනම් ඒකට කරන්න ඕන පුතේ පරපරාගණය අපි කරවන්න ඕන. පරපරාගණය අපි කරවන්න ඕන. කොහොමද කරන්නේ? පරපරාගණය කරවන්න අපි උත්සාහයක් දක්වන්න. දැන් මෙන්න මේ වයින් කිච්ච ස්වබන්ධ්‍යතාව තමයි දක්වන්නේ. ඒක නිසා අපි ඒකට කෘත්‍රිම ලෙස පරාගණය සිද්ධ කරනවා. සාමාන්‍ය පුතේ ඔය වගේ භෝග වර්ග විදියට ගත්තම එයාලා කරන්නේ එක මලක් අල්ලලා අනෙක් මලුත් මෙහෙම අල්ලගෙන යනවා. එතකොට එක මලක තියෙන පරාග ගෑවිලා අනෙක් මලට ඊළඟට යනවා. එහෙම ගෑවි යනකොට කෘත්‍රිමව පරාගණය කිරීමක් ඒ වෙයිදී බලාපොරොත්තු වෙනවා පුතේ. හරි. ඊළඟට එක් ශාක විශේෂයේ අඛණ්ඩ පැවැත්ම සඳහා මොනවද? එක් ශාකයේ අඛණ්ඩ පැවැත්ම සඳහා පලහා බීජ ව්‍යාප්තියේ අවශ්‍යතාවය සඳහන් කරන්න. නව පරිසර සොයා ගැනීමට පුතේ පලහා බීජ ව්‍යාප්තිය වැදගත් වෙනවා. ඒ වගේම මව් ශාකයත් සමග ඇතිවන තරගය වළක්වා ගැනීමට. දැන් හිතනවා මව් ශාකයේ හැදිච්ච තර පැතිරිච්ච මූල පද්ධතිය ඒ ශාකයේ පෝෂක khනිජ වර්ගෙහි මුරා ගන්න. ඊට පස්සේ එතනම තවත් පැලයක් උනතර අත්‍යවශ්‍ය වන සමහර khනිජ ඒ පස්සේ නැති වෙන්න පුළුවන් අර ශාකයේ විසින් අරගෙන පුතේ. අන්න එහෙම ගැටලුකාරී තත්ත්ව ඇති වෙන නිසා මේක පලහා බීජ ව්‍යාප්තියේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද නව පරිසර සොයා ගැනීමක් කරන්න පුළුවන්. මොනවද? ඒ වගේම පුතේ හොඳට ඉඩකඩ සහිතව තියෙනවා. එයාලට අවශ්‍ය සාධක තරගයකින් තොරව ලබා ගන්න පුළුවන්. ඉඩකඩ ආලෝකය වගේ දේවල් ගන්න පුළුවන්. අන්න ඒක වඩා වැදගත් වෙනවා පුතේ. ඔන්න අපි කතා කරා දැන් 1998 ප්‍රශ්නය. 1998 ප්‍රශ්නය. හරි පුතේ අපි ඔන්න ප්‍රශ්න 98 ප්‍රශ්නය දැන් කතා කරා. 1998 ප්‍රශ්නය තමයි දැන් කතා කරේ. 1998 ප්‍රශ්නය කතා කරා. එතනින් පස්සේ අපිට ඊළඟට යන්න තියෙන්නේ
2000 අවුරුද්දේ ප්‍රශ්නය තමයි ඊළඟට අපිට යන්න තියෙන බලන්න 2000 අවුරුද්දේ ප්‍රශ්නය. හරි. 2000 2000 අවුරුද්දේ තිබිච්ච ප්‍රශ්නය. අපි කතා කරගෙන යමු ඒක. මෙන්න මෙහෙම තියෙනවා. සපුෂ්ප ශාකවල හරන සපුෂ්ප ශාකවල ලිංගික ප්‍රජනනය සපුෂ්ප ශාකවල ලිංගික ප්‍රජනනය සඳහා විශේෂයෙන් සකස් වී ඇති අවයවය පුෂ්පය වේ. පහත දැක්වෙන්නේ පුෂ්පයක යම් කොටසක දික්කඩක් දැක්වෙන රූප සටහනකි. දික්කඩක් දැක්වෙන රූප සටහනක් ගැන තමයි ඔය ඊළඟට දීලා තියෙන්නේ. ඊළඟට අපෙන් අහනවා පුතේ අපෙන් අහනවා ඊළඟට මෙහෙම ප්‍රශ්නයක්. මොකක්ද අහන්නේ? මෙම කොටස හඳුන්වන්නේ කුමන නමකින්ද? A B C D E කොටස් නම් කරන්න. ඔන්න. අපිට දීලා තියෙනවා අපි ඉස්සෙල්ලාම රූප සටහනක් පොඩ්ඩක් දාගෙන ඊට පස්සේ බලමු මොකක්ද අපිට මේක දීලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න. මේ විදිහට දීලා. ඊට පස්සේ බලන්න. මේ නිර්මාණාත්මක ප්‍රශ්න පොතේ මේ වගේ උත්තරාන් පොතේ නැහැ නේ හොඳද? හරි. ඔන්න A B C D E F කියලා දීලා තියෙනවා බලන්න. අපෙන් අහනවා මෙහෙම. දැන් ඔය දීලා තියෙන්නේ මොකක්ද කියන එක තමයි. දැන් ඉස්සෙල්ලම බලන්න ඕන පොතේ ඇත්තටම ඔය තියෙන්නේ පුෂ්පයක සංසේචනයක් සම්බන්ධ වෙන කොටසක් තමයි ඔය දීලා තියෙන්නේ මේ පුෂ්පය කලංකය කීලය ඩිම්බ කෝෂය කියන කොටස් ටික තමයි මේ අක්‍රමවත් විදිහේ රූප සටහනේ දීලා තියෙන්නේ. අක්‍රමවත් රූප සටහනෙන් දීලා තියෙන්නේ. මේ අක්‍රමවත් රූප සටහනෙන් දීලා තියෙන්නේ ඒක බලමු. අපි අක්‍රමවත් කියන්නේ මොකද මේක අර අපි අක්‍රමවත් කියලා කියන වචනේ මම පාවිච්චි කරේ අපි මීට කලින් පාවිච්චි කරපු නැත්නම් අපි තෙල පොතේ තියෙන සටහන විදියටම දීපු එකක් නෙමෙයිනේ මම කියනවා ටික නිර්මාණය කරලා අදපු රූප සටහනක් හරි බලමු අපිට කියනවා පළවෙනි ප්‍රශ්නේ පුතේ මෙහි A B C D මෙම කොටස හඳුන්වන්නේ කුමන නමකින්ද බලන්නකෝ අපි ගත්තොත් කලංකයක් කීලයක් සහ ඩිම්බ කෝෂයකින් සමන්විත වෙච්ච එකක් එහෙනම් පුතේ අනිවාර්යයෙන් මේක ස්ත්‍රී කොටසනේ ඒක හඳුන්වනවා ජායාංගය කියලා ජායාංගය තමයි මේ දීලා තියෙන්නේ. එහෙනම් මේ දීප එක තමයි පුතේ ජායාංගය කියලා කියන්නේ. හරි. අපිට කියනවා මේකේ A B C D E හා F කොටස් නම් කරන්න. හරි. බලන්නකෝ. එතකොට අපිට A කියන එක කියන අනිවාර්යෙන් අපි දන්නවා කලංකය. වලට ලකුණු කරන්න බැරි කොටස් දෙකක් විතර මෙතන එන්න පුළුවන්. අපි බලමු. කලංකය. B කීලය. හරි. අපි දන්නවා. කලංකයයි කීලයයි. අනිතකොට C කියන්නේ මෙන්න ඩිම්බ කෝෂය නෙමෙයි පුතේ විත්තිය තමයි මෙතනින් අපිට ගන්න වෙන්නේ. සම්පූර්ණ ඩිම්බ කෝෂය කියලා ගන්න නැහැ. ඉතුරු කොටසක් තියෙන හින්දා අපි ඩිම්බ කෝෂයේ විත්තිය කියලා මෙතෙන්ට ගන්නවා. ඩිම්බ කෝෂයේ විත්තිය. ඩිම්බ කෝෂයේ විත්තිය. ඒ වගේම පුතේ D එකට ගන්නවා. ඩිම්බ කෝෂයේ විත්තිය ගත්තනේ. අන්න මේක ඇතුලේ තියෙන ඩිම්බයනේ. ඩිම්බය ආවරණය වෙච්ච කොටස් තමයි මේ තියෙන්නේ. අපි ඒවට කියනවා ඩිම්බාවරණ. මෙන්න මේ කොටස් නම් පුතේ ඔයාලට දැන් සිලබස් එකේ අපි මේවන් ලකුණු කරන්න දෙන්නේ නැති හින්දා පොඩ්ඩක් බලා ගන්න ඩිම්බාවරණ. ඒ වගේම පුතේ ඇතුලෙන් තියෙන සංසේචනය වෙන එක්කෙනානේ.
අපිට ඒක ඇත්තටම කලලයක් කියලා කියන්නත් පුළුවන්. කලලයක් කියලා කියන්නත් පුළුවන්. මෙතෙන්ට අපි උත්තරේ නම් කලල කෝෂයක් විදියට දෙන්න පුළුවන්. කලල කෝෂය මේ අවසානට කතා කරන ඒවා ඔයාලට විභාගයට අවශ්‍ය වෙන්නේ අතම අවශ්‍ය වෙන්නේ නැහැ පුතේ. අවසානට කතා කරන දෙකම ඊට පස්සේ මේකට කියන්න පුළුවන් ඩිම්බ කුන්තයක් කියලා. ඩිම්බ කුන්තය. ඒකද මෙන්න මේ අවසාන කොටස වලට අවශ්‍යම නැහැ. හැබැයි මේකේ තියෙන හින්දා මම කතා කරනවා. ඔයාලට මෙන්න කලංකය, කීලය සහ ඩිම්බ කෝෂයේ බිත්තිය දක්වා ලකුණු කරගන්න පුළුවන් නම් ඇත්තටම ප්‍රමාණවත්. මෙන්න මේ වචන ඔයාලට කතා කරන්නේ නැහැ අපි මෙතනදී. හොඳද? ඩිම්බය. මම මෙතන ඩිම්බය බැරිද කියලා අහනවා පුතේ. ඩිම්බය ගන්න පුළුවන්. හරි. ඔයාලා ඩිම්බය කියන වචනේ ගත්තා නම් ඩිම්බයත් අරගන්න. මෙතන අපි දාන්නේ ජායාංගයේ සංසේචනයක් සම්බන්ධ කොටසක් තමයි මෙතන අපි දාන්නේ. ඒකයි මම එහෙම දැම්මේ. මෙතන ඩිම්බය කියන එකත් ගැටලුවක් නෑ ඔයාලා ගත්තා නම්. හරිනේ. ඊට පස්සේ දැන් අපිට අහනවා මෙන්න අපෙන් අහනවා මෙහි A මගින් ඉටුවන කාර්යය කුමක්ද? මෙන්න A මත නේද පුතේ ඇවිල්ලා මෙන්න පරාගය තැන්පත් වෙන්නේ. A මත නැත්නම් කලංකයේ නේද පුතේ පරාග රඳවා ගැනීම සිද්ධ කරන්නේ. එහෙනම් අපිට ඒකට කියන්න පුළුවන් පුතේ. ඒකට කියන්න පුළුවන් මොකද්ද? පරාග රඳවා ගැනීම. එහෙනම් පරාග රඳවාගෙන ප්‍රෝහණය කිරීම. මොකද කලංකයේ තියෙන සීනිමය ද්‍රාවණයකින් පුතේ වැටෙන පරාගයේ උත්තේජනය වෙනවා. උත්තේජනය වෙලා මේක ඔස්සේ වර්ධනය වෙලා ඩිම්බියත් එක්ක එකතු වෙනවා. ඒතර මේක වල ඩිම්බිය විදිහට කට්ටිය ඔන්න ඩිම්බියත් එක්ක එකතු වෙනවා. එතකොට මොකද්ද මේකට උත්තරේ ඔයාලට ගන්න පුළුවන් පුතේ? ගන්න පුළුවන් උත්තරය තමයි මොකද්ද? පරාග කණිකා රඳවාගෙන ප්‍රෝහණය. පරාග කණිකා රඳවාගෙන පරාග කණිකා රඳවාගෙන ප්‍රරෝහණය. පරාග කණිකා රඳවාගෙන ප්‍රරෝහණය කිරීම තමයි පුතේ ඒකේ කාර්යයේ විදියට අපි ගන්නෙ. අපෙන් ඊළඟට අහනවා මෙහෙම ප්‍රශ්නයක්. සංසේචනයෙන් පසු C සහ D. මොකද ඩිම්බ කෝෂයේ බිත්තිය. මේකේ ඩිම්බ කෝෂයේ බිත්තිය මොකද පලාවරණීය බවට පත් වෙනවා. සංසේචනයෙන් පස්සේ පුතේ C නැත්නම් ඩිම්බ කෝෂයේ බිත්තියපත් වෙනවා පලාවරණීය බවට. ඒ වගේම D කොටස ඩිම්බ ආවරණීය ඩිම්බයේ ආවරණීය පුතේ බීජාවරණ බවට පත් වෙනවා. බීජාවරණය බවට පත් වෙනවා. එතකොට ඔන්න මොනවද වෙන්නේ? ඩිම්බ කෝෂ බිත්තිය පලාවරණීය බවට ඩිම්බාවරණ බීජාවරණීය බවට පත් වෙනවා. ඔයාලගේ විවිධ අදහස් තියෙනවා පුතේ අර සම්බන්ධයෙන් විවිධ අදහස් තියෙනවා. හරි. ඊට දැන් ඔයාලට ගන්න පුළුවන් සංසේචනයක් සිද්ධ වුණා නම් අපිට යුක්තාණුව ගන්න පුළුවන්. අපි කලල කෝෂය විදිහට ගත්තා එහෙම නැත්නම් ඩිම්බේ විදිහට ගත්තා. සංසේචනයක් සිද්ධ වුණොත් යුක්තාණුවක් තමයි එතන ඇත්තටම තියෙන්නේ. යුක්තාණුවක් විදිහට ගන්නත් පුළුවන් සංසේචනයක් වෙච්ච අවස්ථාවක මේ දෙයක් තියෙනවා නම්. හරි. ඊළඟට පුතේ අපෙන් අහනවා මෙහෙම. අපෙන් ඊළඟ කොටසේ අහන්නේ මෙන්න හරියට පුතේ මේ ටිකේ වල මෙම රූපයේ දැක්වෙන කොටසට අමතරව ලිංගික ප්‍රජනනය සඳහා පුෂ්පවල තිබෙන අනෙක් අත්‍යවශ්‍ය කොටස නම් කරන්න. තව එකක් තියෙනවලු අත්‍යවශ්‍ය කොටසක්. දැන් මෙතන තිබුණේ පුතේ ජායාංගයනේ. මේ ජායාංගය. ඒ ස්ත්‍රී කොටස. එහෙනම් පුරුෂ කොටස අත්‍යවශ්‍යයි නේද? එහෙනම් ඒක කුමාංගය. කුමාංගය තමයි අනෙක් අත්‍යවශ්‍යම කොටස. කුමාංගය තමයි අනෙක් අත්‍යවශ්‍යම කොටස.
හරි එහෙනම් ඔන්න කොටස් තියෙනවා පුතේ පරාග කණිකාවක ව්‍යුහය දැක්වෙන රූප සටහනක් ඇඳ කොටස් නම් කරන්න. හරි. ඒකෙදී ඒ ප්‍රශ්නය පුතේ පරාග කණිකාවක ව්‍යුහය සම්බන්ධයෙන් ඔයාලත් එක්ක ඇත්තටම අපිට කතා කරන්න නැහැ. ඔයාලත් එක්ක ඇත්තටම කතා කරන්නේ නැහැ පුතේ. මේකේ තියෙනවා ජනක න්‍යෂ්ටිය සහ න්‍යාල න්‍යෂ්ටියෙන් සමන්විත වෙච්ච කොටසක් තියෙනවා. ඒක ගැන පුතේ අපි ඇත්තටම මෙතෙන් කතා කරන්නේ නැති නිසා ඔයාලත් එක්ක මේ සිලබස් එකේ මේ කොටස් ටිකේදී අපි ඒක ගැන කතා කරන්නේ නැති හින්දා වෙනමම සාමාන්‍යයෙන් පුතේ පරාග ඒ කොටසට මම පිළිතුරු මෙතන දක්වන්නේ නැහැ. හරිනේ? මොකද මම කෝ ජනක න්‍යෂ්ටිය සහ න්‍යාල න්‍යෂ්ටියෙන් සමන්විත වෙච්ච ටොපික් විදියට එනවා. ඒක අපි කතා කරන්නේ නැති හින්දා මම එතන දක්වන්නේ නැහැ. හරිනේ? සිලබස් එකට අදාළව විතරයි එතනින් යන්නේ. කෘමීන් මගින් පරාගණය වන පුෂ්පවල දක්නට ඇති විශේෂ ලක්ෂණ දෙකක්. කෘමීන් මගින් පරාගණය වෙන්න නම් පුතේ පරාගණය වෙන්න නම් මේ කට්ටිය කැමති වෙන්න ඕන. ඒවත් දැක්කම මෙන්න එයාලට පේන්න වර්ණවත් දල පත්‍ර තිබීම. මොනවාද වර්ණවත් දල පත්‍ර? වර්ණවත් දල පත්‍ර කියන එක ලක්ෂණයක් වෙනවා. ඒ වගේම පුතේ මේ කට්ටිය නිකම් වෙන්නේ මදු කෝෂ පිහිටා තියෙන්න ඕන. මදු කෝෂ පිහිටා තියෙන්න ඕන. රැට පිපෙනවනම් අන්න රැට පැහැදිලිව පේන්න රාත්‍රී කාලයේදී පිපෙන මල් සුදු පාට වීමක් ගන්න පුළුවන්. කෘමීන් මගින් නම් ඒක පරාගණය වෙන්නේ රාත්‍රී කාලයේදී පිපෙන මල් සුදු පාට වීමත් අපිට ගන්න පුළුවන්. ඔන්න ඔය ලක්ෂණ තමයි පුතේ මොනවද අපිට ගන්න වෙන්නේ කෘමීන් මගින් පරාගණය වන පුෂ්පවල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ විදියට. තෘණ ශාකවල පරාගණය සිදුවන්නේ මෙන්න හතරවෙනි එකේ කොටස තමයි කතා කරන්නේ. යන ආ කොටස තෘණ ශාකවල පරාගණය සිදුවන්නේ සුළඟ මගිනි. තෘණ ශාකවල පරාගණය සිදුවන්නේ සුළඟ මගිනි. තෘණ පුෂ්පවල ඔබ දකින විශේෂ ලක්ෂණයක් ලියන්න. එතකොට අපෙන් අහන්නේ පුතේ සුළඟ මගින් පරාගණය වෙන එක්කෙනෙක්ගේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි තියෙන්නේ. අහන්නේ. සුළඟ මගින් පරාගණය වෙනව නම් පුතේ විශාල පරාග කණිකා සංඛ්‍යාවක් අපතේ යෑමක් වෙන්න පුළුවන්. නිශ්චිතව එකෙල්ල යන්නේ නැහැනේ. ඒක නිසා සුළඟ මගින් පරාගණය වෙන නම් පරාග විශාල සංඛ්‍යාවක් නිපදවන්න ඕනේ. පරාග විශාල සංඛ්‍යාවක් නිපදවිය යුතු වෙනවා පුතේ. පරාග විශාල සංඛ්‍යාවක් නිපදවීම සිද්ධ කරන්න ඕන. මොකද කුඩා ප්‍රමාණයක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පරාග විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම කරන්නම වෙනවා පුතේ. පරාග විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නම වෙනවා. දැන් පරාගනකාර ගත්ත සුළඟ වගේ පරාග. ඊට පස්සේ පරාග කුඩා සහ සැහැල්ලු වෙන්න ඕන. ඒ වගේම කුඩා සැහැල්ලු පරාග වෙන්න ඕන. කුඩා සහ සැහැල්ලු පරාග වෙන්න ඕන. පරාගණය වීමට අපෙන් අහලා තියෙන්නේ මෙහෙමයි. ඔබ දකින විශේෂ ලක්ෂණයක් ලියන්න කියලා දෙනවා. මම දෙකක්ම කිව්වා. තව තියෙනවා පුතේ. පරාග විශාල අග්‍රස්තයේ සාමාන්‍ය පුෂ්ප අග්‍රස්තයේ හට ගැනීම, විශලම කෙළවරේ හට ගැනීම, සැහැල්ලු වීම. තව එකක් අපිට ගන්න පුළුවන්. අලුත් එකේ තියෙන නිසා පුෂ්ප මංජරී වශයෙන් හට ගැනීමත් ගන්න පුළුවන්. ඊළඟ කොටස ගොයම් පැලවලට කෘමිනාශක ඉසීමෙන් වී ඇස්වැන්න සරු විය හැකි නමුත් කුඹුරු අසල ඇති භෝග වගාවක ඵලදාව අඩු විය හැකිය. මෙයට හේතුව පැහැදිලි කරන්න. හරිනේ පුතේ? දැන් අපි හිතන්නකෝ භෝග වගාවට හානි සිද්ධ කරන ජීවීන් ඉන්නවා. එතකොට ගොයම් වල ඉන්න කෘමීන්
ගොයම් වල ඉන්න කෘමීන් මේ කෘමිනාශක වලින් විනාශ වීම සිද්ධ වෙනවා. මොනවාද? ගොයම් වල ඉන්න කෘමීන් පුතේ කෘමිනාශක ඉස්සම විනාශ වෙනවා. ඊට අමතරව පුතේ ඊට අමතරව අපිට හිතකර වෙන කෘමීන් ඉන්න පුළුවන්. හිතකර වෙන කෘමීන් ඉන්න පුළුවන් නැත්නම් මේ කෘමීන්ම ගිහිල්ලා අසල තියෙන භෝග වගාව පරාගණයට දායක වෙලා ඉන්න පුළුවන්. අන්න ඒ පරාගණය සිද්ධ කරපු ජීවීන් ප්‍රමාණය අඩු වෙනකොට ඒ භෝග වගාවේ අස්වැන්නත් අඩු වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? අපි ගොයම් වගාවේ ඉන්න කෘමීන්ට කෘමිනාශක ගහලා විනාශ කරාම අනිත් වගාවට තිබිච්ච පරාගණයට දායක වෙන්නේ කෘමීන් නම් ඒ කෘමීන් අඩු වුණාට පස්සේ පුතේ පරාගණය සිද්ධ වෙන්නේ අඩු වෙලා මොනවද? එතකොට පුතේ පරාගණය සිද්ධ වීම අඩු වෙලා පළදාව අඩු වෙනවා. එහෙනම් ඒක ලියා ගන්න මෙහෙම. භෝග වගාවට හානි සිදු කරන කෘමීන් මෙන්ම 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 පරාගණයට දායක වන කෘමීන්ද පරාගණයට දායක වන කෘමීන්ද පරාගණයට දායක වන කෘමීන්ද පරාගණයට දායක වන කෘමීන්ද මෙමගින් මිය යාම සිදුවේ. මෙමගින් මිය යාම සිදුවේ. මෙමගින් මිය යාම සිදුවේ. එවිට පරාගණය අඩු වීමෙන් 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 ඵලදාව අඩු වේ. පරාගණය අඩු වීමෙන් ඵලදාව අඩු වේ. පරාගණය අඩු වීමෙන් ඵලදාව අඩු වේ. හරි. එහෙනම් පුතේ ඔන්න අපි 2000 ප්‍රශ්නය සාකච්ඡා කරා. 2000 අවුරුද්දේ ප්‍රශ්නය දැන් සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟට අපිට යන්න තියෙන ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නය යන්න තියෙන්නේ. හරි. අපි ඊළඟට තෝරගන්නවා පුතේ මේකෙදි 2002 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය. හරි. 2002 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ තිබිච්ච ප්‍රශ්නය. 2002 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ තිබිච්ච ප්‍රශ්නය. දැන් අපි කතා කරපු ප්‍රශ්න පුතේ ගොනු වුණා මොනවද? පලහා බීජ ව්‍යාප්තිය, ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය, පුෂ්පයෙන් ප්‍රශ්න දෙකක් තිබුණා. හරි. ඊළඟට පස්වෙනි එක. ශාකවල අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා ප්‍රජනනය මෙන්න පලහා බීජ ව්‍යාප්තියද වැදගත් වේ. ප්‍රජනනය පලහා බීජ ව්‍යාප්තිය දෙකම මේ අඛණ්ඩ පැවැත්ම වැදගත් කියලා මේක දීලා තියෙනවා. ශාකවල ස්වාභාවිකව දක්නට ලැබෙන ප්‍රධාන ප්‍රජනන ක්‍රම දෙක සඳහන් කරන්න. ශාකවල දක්නට ලැබෙනවලු පුතේ ස්වාභාවික ප්‍රජනන ආකාර දෙකක්. ඒ මොනවද? පළවෙනි එක තියෙනවා පුතේ අනිවාර්යෙන් ස්වාභාවික සිද්ධ වෙනවා නම් මෙන්න ලිංගික ප්‍රජනනය ගන්න පුළුවන්. පළවෙනි එක පුතේ ලිංගික ප්‍රජනනය අනිවාර්යෙන් ස්වාභාවිකවමයි සිද්ධ වෙන්නේ. ලිංග ප්‍රජනනය. අනිත් එක ශාකවල සිදුවන අලිංගික ප්‍රජනනය නැත්නම් වර්ධක ප්‍රචාරණය ඒකේ පුතේ ස්වාභාවික එක. හොඳද පුතේ? වර්ධක ප්‍රචාරණය එහෙම නැත්නම් ස්වාභාවික වර්ධක ප්‍රචාරණය.
ස්වාභාවික වර්ධක ප්‍රචාරණය මොටියන් මගින් එහෙම අර අපි ලබා ගැනීම කතා කරන්නේ. මෙන්න මේ එක මෙන්න කොටස. පළවෙනි කොටස. ලිංගික ප්‍රජනනය සහ වර්ධක ප්‍රචාරණය අට වර්ධක ප්‍රජනනය විදිහට අපිට ගන්න පුළුවන්. අපෙන් අහනවා මෙම එක් ක්‍රමයේ අනෙක් ක්‍රමයෙන් වෙනස් වන ආකාර දෙකක්. මේකේ පුතේ දෙකක් නෙවෙයි අපිට ගොඩක් කියන්න පුළුවන්. හරි. මම එහෙනම් මේ ඔක්කොම ටික සාකච්ඡා කරන්න. බලන්න. ලිංගික ශාකවල සිද්ධ වෙන ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනයේ මොකද? ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය. හරි. අපි ඉස්සෙල්ලාම ගනිමුකෝ අලිංගික ප්‍රජනනය. අනිත් පැත්තෙන් ගන්නවා ලිංගික. මේක සංසන්දනාත්මකව මම යන්නම්. සම්පූර්ණයෙන්ම ලියන්නේ මෙන්න පළවෙනි එක. අලිංගික ප්‍රජනනය. හරි. මේකට පොතේ මාතෘ ජීවීන් එක්කෙනයි ඕන. මාතෘ ජීවීන් ඕන එක්කෙනයි. එක්කෙනයි. තනි මාතෘ ජීවියෙක්ගෙන් සිද්ධ කරන්න පුළුවන්. හැබැයි ලිංගික ප්‍රජනනයේ පොතේ මාතෘ සහ පීතෘ විදියට ජීවීන් දෙදෙනෙක් ඕන. ඔන්න පළවෙනි එක. අලිංගික ප්‍රජනනය මම සම්පූර්ණයෙන් බොඩේ ලියන්නේ නැහැ. මාතෘ ජීවියෙක් එක්කෙනයි ඕන. ලිංගික ප්‍රජනනයේදී පුතේ මාතෘ සහ පීතෘ විදිහට ජීවීන් දෙන්නෙක් ඕන. හරි. ඔන්න පළවෙනි එක අපිට දෙවෙනි එකට අපි යන්නේ. දෙවෙනි එකේදී කියනවා පුතේ මේකෙදී ලිංගික ප්‍රජනනයේදී සිද්ධ වෙන සාමාන්‍යයෙන් ඌනන විභාජනයක්. ඌනන විභාජනය නිසානේ පුතේ ලිංගික ප්‍රජනනයේදී නව ප්‍රභේද ඇති වෙන්නේ. අලිංගික ප්‍රජනනයේදී ඌනනයක් සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පුතේ අනූනනය තමයි සිද්ධ වෙන්නේ. ඌනනයක් සිද්ධ වෙන්නේ නැහැ. අනූනනයක් තමයි සිද්ධ වෙන්නේ. ඔන්න දෙවෙනි වෙනස්කම. තුන්වෙනි වෙනස්කමට අපි යනවා. තුන්වෙනි එක. මොකද? අලිංගික ප්‍රජනනයේදී පුතේ මාතෘ ජීවියාට සමානයි. මෙන්න මාතෘ ජීවියාට සමාන වෙච්ච ජීවීන්. මාතෘ ජීවියාට සමාන වෙච්ච ජීවීන් තමයි පුතේ මොකද? අලිංගික ප්‍රජනනයේදී ඇති වෙන්නේ. හැබැයි මේකෙදි ජීවීන් දෙදෙනෙක් දායක වුණානේ. ඒකෙන් මාතෘ පීතෘ කියන ලක්ෂණ හුවමාරු වෙච්ච ජනිතයෙක් තමයි ඇති වෙන්නේ. එතකොට බලන්නකෝ අලිංගික ප්‍රජනනයේ මාතෘ එක ජීවියයි වුණ මේක ජීවීන් දෙන්නෙක් වුණ මේක අනුන්නයක් සිද්ධ වුණා ඕන්නයක් සිද්ධ වුණා. මාතෘ ජීවියට සමානයි මාතෘ සහ පීතෘ විදියට ලක්ෂණ හුවමාරු වෙච්ච ජීවියෙක් ලැබෙනවා පුතේ. ලිංගික ප්‍රජනනයේදී ජන්මානු ජනනයක් සිද්ධ වෙනවා පුතේ. ජන්මානු ජනනය නැත්නම් ජන්මානු නිපදවීමක් සිද්ධ වෙනවා. හැබැයි පුතේ අලිංගික ප්‍රජනනයේදී ජන්මානු නිපදවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මම කතරයක් විතරක් දැම්මා. මෙහෙම ලියන්නේ නැහැ. ඔයාලා ලියත් මම මේක පැහැදිලි කරන හින්දා මෙහෙම දාගෙන ගියේ. හරි. මේක බලන්න ඌනනයක් සිද්ධ වෙන්නේ නැත්නම් නව විශේෂයක් නැහැ. නව විශේෂ ඇති වෙන්නේ නැහැ. හැබැයි මේකෙදි නව විශේෂ ලිංගික ප්‍රජනනයේදී ඇති වෙනවා. මම පහක් කිව්ව තව තියෙනවා පුතේ. තව මෙයාලගේ ගන්න පුළුවන්. මේකෙදි එකපාර විශාල ජනිතයන් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. එකපාර විශාල ජනිතයන් ප්‍රමාණයක් නිපදවා ගන්න පුළුවන් පුතේ මේකෙදි. මේකෙදි එකපාර විශාල ජනිතයන් ප්‍රමාණයක් ලබා ගන්න බෑ. මේක සිද්ධ වෙන්නේ ශාකවලයි පරිණාමිකව නොදියුණු සතුන්ගේ. මේක උසස් ශාකවල සහ පරිණාමිකව දියුණු සතුන්ගේ සිද්ධ වෙනවා. ඔය විදියට කතා කරගෙන යන්න පුළුවන්. හරි. ඔන්න දෙවෙනි කොටසත් කතා කරා. හරි. අපි යමු ඊළඟට. නූතන ලෝකයේ වාණිජ මට්ටමේ કૃතිම ලෙස ශාක ප්‍රචාරණය කිරීමේදී නූතන ලෝකයේ වාණිජ මට්ටමේ કૃතිම ලෙස ශාක ප්‍රචාරණය කිරීමේදී පටක රෝපණය බහුලව භාවිත වේ. පටක රෝපණයේදී යොදා ගන්නා පෝෂණ මාධ්‍යයේ අඩංගු විය යුතු ද්‍රව්‍ය දෙකක් නම් කරන්න. අන්න පටක රෝපණයට යොදා ගන්නා රෝපණ මාධ්‍යයක අඩංගු වෙන්න ඕන දේවල් අපෙන් අහනවා පුතේ. සාමාන්‍යයෙන් පටක රෝපණය කියන්නේ ජීවාණුහරිත කෘත්‍රිම රෝපණ මාධ්‍යයක් තුල නව පටකයක් ලබා ගැනීමේ ක්‍රියාවලිය නව ශාක ලබා ගැනීමේ ක්‍රියාවලිය. එතකොට මේකේ විශේෂිත තත්ත්වවන මේ රෝපණ මාධ්‍යයේ තියෙනවා පුතේ ඒගාර්, සුක්‍රෝස්, ඒ වගේම ශාක වර්ධක ද්‍රව්‍ය ඒගාර් තියෙන්න පුළුවන්, සුක්‍රෝස් තියෙන්න පුළුවන්, ශාක වර්ධක ද්‍රව්‍ය නැත්නම් හෝමෝන තියෙන්න පුළුවන්, खनिज लवण वर्ग තියෙන්න පුළුවන්. ඒ වගේම විටමින් අන්තර්ගත වෙන්නත් පුළුවන්.
අඩංගු ද්‍රව්‍ය දෙකයි අහලා තියෙන්නේ. මම කිව්වා ඒගාර් සුක්‍රෝස් ශාක වර්ධක ද්‍රව්‍ය khනිජ ලවණ විටමින් පහක් කිව්වා. පහක් කිව්වා. හරි. ඊළඟට මේ කතා කරමු මේ ප්‍රශ්නෙන් පස්සේ ඔයාලගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. පටක රෝපණයේදී පටක කොටස් වර්ධනය වීමට අනිවාර්යයෙන්ම ජීවාණුකරණය කළ පරිසර තත්ත්ව යොදා ගැනීම මීට හේතුවක් සඳහන් කරන්නලු. අනිවාර්යයෙන්ම පුතේ ජීවාණුහරිත තත්ත්වයක් කියන්නේ මේකට වෙනම පෝෂණය සපයපු මාධ්‍යයක් නේ තියෙන්නේ. මේ පෝෂණය සපයපු මාධ්‍යයේ සුක්‍රෝස් වර්ධක ද්‍රව්‍ය ආදී තියෙන නිසා වෙනත් ජීවාණුහරණය නොකර තිබුණොත් වෙනත් ක්ෂුද්‍ර ජීවී ආකාරයක් වෙනත් මොකක් ජීවියෙක් මේක වර්ධනය වෙන්න පුළුවන් කෙනෙක් ඇවිල්ලා වර්ධනය වුණොත් අපේ අවශ්‍ය ප්‍රතිඵලය අපිට ලැබෙන්නේ නැහැ. අපිට අවශ්‍ය ප්‍රතිඵලය අපිට ලැබෙන්නේ නැහැ. මොකද ඒකින් දෙක වැදගත්. ඔය අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. මොකද වෙනත් ජීවීන් වර්ධනය වුණොත් මොකද අපේ පටක කොටස විනාශ කරලා යාළ වර්ධනය වෙන්න පුළුවන්. ඒකින්ද මේක ලියාගන්න. මෙහෙම ලියන්න. අපෙන් අහලා තියෙන්නේ මේකේ ජීවාණුහරණය නොකළහොත් ලියන්න. ජීවාණුහරණය නොකළහොත් අහිතකර ජීවාණුහරණය නොකළහොත් අහිතකර ක්ෂුද්‍ර ජීවී ආකාර වර්ධනය වී 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 පටක විනාශ විය හැකි නිසා පටක විනාශ විය හැකි නිසා අපෙන් අහනවා ඊළඟ කොටස පටක රෝපණයේ ඇති වාසි දෙකක් සඳහන් කරන්න. පටක රෝපණයේ ඇති වාසි දෙකක් සඳහන් කරන්න. එකවර පැල විශාල සංඛ්‍යාවක් ලබා ගැනීම. එකවර පැල විශාල සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකියවීම. ඒ වගේම පුතේ එකවර පැල විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පුතේ මේකෙදි මෞෂාකයට සර්ව සමශාක ලබා ගන්න පුළුවන්. මෞෂාකයට සර්ව සම නැත්නම් මෞෂාකයේ වගේම ගන්න පුළුවන්. කුඩා ඉඩකඩක පැල විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරගන්න පුළුවන්. අන්න ඒ වගේ වාසි තියෙනවා. ප්‍රධාන අවාසියක් තියෙනවා පුතේ ප්‍රවේණික ප්‍රභේද නැති වෙන්නේ නැහැ නැත්නම් නව ප්‍රභේද ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මේ පටක රෝපණයෙන් ගත්තු අයගේ එකම සංයුතියක් නේ තියෙන්නේ පුතේ ප්‍රවේණික. ඒතකොට රෝග පැතිරී යාම මෙහිම පුතේ වැඩි මේ වගාවන් තුල. හරි. තුන තව ප්‍රශ්න කොටස් තුනයි තියෙන්නේ බලමු. සමහර ශාකවල ඇති භූගත කඳන් මගින්ද ප්‍රජනන කාර්යය ඉටු කෙරේ. භූගත කඳන් කියන්නේ පුතේ පොළව තුල පිහිටන කඳකට කියනවා භූගත කඳ කියලා. භූගත කඳන් අපි ප්‍රධාන වර්ග හතරක් කතා කරනවා. භූගත කඳන් ප්‍රධාන වර්ග හතරක් කතා කරනවා. වෙන රයිසෝමය, ඕමය, ඊළඟ එක පුතේ බල්බය, අවසානික ස්කන්ධ ආකන්ද. ඔන්න රයිසෝමය, කෝමය, බල්බය සහ ස්කන්ධ ආකන්ද. ස්කන්ධ ආකන්ද. ඔන්න ඔය කොට රයිසෝමය, කෝමය, බල්බය සහ ස්කන්ධ ආකන්ද මේවට උදාහරණ.
රයිසෝම කියන්නේ පුතේ පොළවට සමාන්තරව භූගත කඳ. ඉඟුරු කහ වගේ දේවල්. කෝමය පොළවට ලම්බකව. ගහල හබරල. බල්බය ලූණු ලීක්ස් ආදී දකින්න පුළුවන්. අර බල්බය තමයි පුතේ දැන් ලූණු ගෙඩියක් එහෙම කැපුවට පස්සේ ඔයාලා දෙකට ලූණු කැපුවට පස්සේ මෙන්න මේ වගේ තැනක පුතේ මුල් ටිකක් ආපු මෙතන සුදු කොටසක් තියෙනවනේ. ඔන්න ඔය කොටස තමයි පුතේ ලූණු වල බල්බය කියන කොටස. ඒ වගේම පුතේ ස්කන්ධාඛණ්ඩ තියෙනවා අර්ථාපල් වල. භූගත කණ නැති ශාක දෙකක් මම වර්ගත් එක්කම කිව්වා. ප්‍රජනනයට අමතරව මේ කට්ටියන් පුළුවන් පුතේ අහිතකර කාල තරණය කරන්න පුළුවන්. අහිතකර කාල තරණය කරන්න පුතේ අහිතකර කාලයකදී භූගත කණ ආරක්ෂා වෙලා තියෙනවා. හිතකර කාලයේදී නැවත පැලවෙනවා. ඒක පළවෙනි එක. දෙවෙනි එක මෙයාලා ආහාර සංජිත කරනවා. බලන්නකෝ රයිසෝම කහ ඉඟුරු ආහාර සංජිත කරලා තින්නේ හැම එකෙම ආහාර සංජිත කිරීමේ හැකියාවක් තියෙන ස්කන්ධාඛණ්ඩ අර්ථාවල ආහාර සංජිත කිරීම සහ අහිතකර කාල තරණය කියන කාර්යයන් මෙයාලට ඉටු කරන්න පුළුවන් වෙනවා පුතේ. හරි. ඩිම්බ සංසේචනයකින් තොරව කෘත්‍රිම ලෙස පුෂ්පයකින් පළ හට ගැනීම පාදනෝ පලණය ලෙස හැඳින්වේ. මෙසේ හටගන්නා පළවල එක් අවාසියක් ඇත. එය කවරක්ද? පාදනෝ පලණය. පාදනෝ පලණය කියන්නේ මොකක්ද කියන එක තමයි දැන් මෙතන තිබුණේ පුතේ. දැන් තියෙනවා සංසේචනයකින් තොරව ඇති වෙන නිසා පුතේ මේවයි සරු බීජ දක්නට නොලැබීම. මේකේ තියෙනවා සරු බීජ දක්නට නොලැබීම තමයි මේකේ පාතනෝ පලණයේ ප්‍රධානතම අවාසිය. සරු බීජ දක්නට නොලැබීම ගන්න පුළුවන් පුතේ. අවසානම කොටසට යනවා මෙන්න. අපිට දීලා දෙනවා පුතේ මෙන්න. අර අපි ඉස්සෙල්ලා නදුවගේ වරා බීජයක් දීලා තියෙනවා. හරි. මේකෙන් අපෙන් අහලා දෙනවා මේ රූපය දීලා මෙහෙම. මෙම රූපයේ දැක්කන බීජ අනුවර්තනයේ වියතේ කුමන ක්‍රමයකට ව්‍යාප්ත වීමටද? කොහොමද? සුළඟ මගින් මේ කෙලිදි ව්‍යුහ තියෙන්නේ. සුළඟ මගින් ව්‍යාප්ත වීමට තමයි පුතේ මේ අනුවර්තනය වෙලා තියෙන්නේ. ඊළඟට අහනවා ඉහත කොටසේ ඔබ කළ මොනවද? ඉහත කොටසේ ඔබ සඳහන් කළ ක්‍රමයේ ව්‍යාප්ති වෙන බීජවල හෝ පළවල තිබිය යුතු විශේෂිත ලක්ෂණ දෙකක්. එක්කෝ කෙඳිති ව්‍යුහ එහෙම නැත්නම් තටු වැනි ව්‍යුහ පැවතීම. කෙඳිති ව්‍යුහ එහෙම නැත්නම් තටු වැනි ව්‍යුහ පැවතීම පළවෙනි එක. දෙවෙනි එක සැහැල්ලු වීම. එක්කෝ කෙඳිති නැත්නම් තටු සහිත ව්‍යුහ. තටු හොඳට ඔබේ කටු නෙමෙයි තටු සහිත ව්‍යුහ පැවතීම. එහෙම නැත්නම් ඊළඟ කියනවා මොනවද සැහැල්ලු වීම. අපි 2002 ප්‍රශ්නයක් මෙතනින් අවසන් කරා. 2002 ප්‍රශ්නය මෙතනින් අවසන් කරා. එතකොට ඔන්න ඔය විදිහට පොතේ අද දවසේ අපේ ප්‍රශ්න කිහිපයක් ඔයාලත් එක්ක සාකච්ඡා කරා පසුගිය විභාග ප්‍රශ්න වලින්. එහෙනම් මම හිතනවා මේ ටිකේ ගැටලුවක් ඔයාලට නැතුව ඇති කියලා. හරි පොතේ එහෙනම් අපිට මේ කොටස ඒ කියන්නේ මෙතනින් ප්‍රශ්න 5ක ප්‍රමාණයක් තමයි අද දවසේ කරන්න පුළුවන් උනේ. අපි එතකොට ඊළඟ ටික ඉතුරු දවසේ අපි කරනවා.